12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය ඉනුකාබ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. සර්වපාක්ෂික සමුළුව ජනපති අගමැති ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වේ. එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම්වරය අද ජනපති හමුවේ. යලකන්නේ සඳහා ගොවීන්ට ජෛව දියර කාබනික පොහොර. පොල් කර්මාන්තයෙන් $2 බිලියන ආදායමක් ඉපයීමේ ඉලක්කයක්. යහපාලන රජය ගනු ලැබූ අවිධිමත් තීන්දු තීරණ වර්තමානයේ අර්බුදවලට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් චෝදනා. විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ සඳහා ලංගම ඩිපෝවලින් ඉන්ධන. කොළඹ 14 ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සහ සැකකාරියන් 6 දෙනෙකු අත්අඩංගුවට. නේටෝ සමාජිකත්වය ලබා නොගැනීම සම්බන්ධයෙන් රුසියාව සමග සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනපති සූදානම්. ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරඟ කිහිපයක් පළාත් මට්ටමින්. සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ ආරම්භ විය. වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සාකච්ඡා කිරීම සඳහා අදහස් ලබා ගැනීම සඳහා මෙම සමුළුව කැඳවනු ලැබින. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, TMVP, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරුලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකේ තමිල් අරුසු කච්චි සමුළුවට එක්ව සිටී. කාබනික පොහොර යොදා ගොවිතැන් කරන ගොවීන්ට සහනාධාර ලබා දෙන බව රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය. යලකන්නේ සඳහා ජෛව දියර කාබනික පොහොර සහ විශේෂ නයිට්‍රජන් පොහොර ලබා දෙයි. ඊට අමතරව මෙරට පසට හා දේශගුණයට ගැලපෙන පළතුරු වර්ග හඳුන්වා දෙන බව ඔහු කීවේය. රජයේ ප්‍රතිපත්තිය කාබනික පොහොර වගා ප්‍රවර්ධනය කිරීමයි. දැන් මේ පහුගිය වකවානුවේ පොහොර පිළිබඳව ඇතිවුණු ප්‍රශ්නයත් එක්ක ඊළඟ කණ්ණය සම්බන්ධයෙන් මොකද්ද අමාත්‍යාංශයේ සූදානම ගොවියන් සම්බන්ධයෙන් රසායනික පොහොර සහ කාබනික පොහොර දෙකම නිකුත් කරනවද? එහෙම නැත්නම් කාබනික පොහොර පමණක්ද නිකුත් කරන්නේ? රටේ තිබුණ රසායනික පොහොර ආනයනය කිරීමේ තහනම ඉවත් කරලා තියෙනවා. කැමති කෙනෙක්ට ඕන විදිහට ආයතනවලට අපේ රටට ගැළපෙන රසායනික පොහොර ආනයනය කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම පළතුරු වලට සහ එළවලු වලට අවශ්‍ය රසායනික පොහොර කලින් තිබුණ ආකාරයටම ඒ ආයතන වලට පෞද්ගලික ආයතන වලට අපි රජයේ මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙලත් නැහැ. අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට හැකියාව ඇත. නමුත් අද ලෝක වෙළඳ පොලේ තියෙන ගැටලුව නිසා මේ රටට ප්‍රධාන වශයෙන් රසායනික පොහොර ආනයනය කරපු ආයතන 34ක් තියෙනවා. ඒ 34ට මම ආරාධනා කරා සාකච්ඡා කරන්න. නමුත් ආයතන 16යි ආවේ. අපි හිතුවා තියෙන ඩොලර් අර්බුදය නිසා කියලා මේගොල්ලන් ගෙන්නන්නේ නැත්තේ ඒක කොහොම හරි ලෑස්ති කරලා දෙන්න උත්සාහයක් ගනිද්දිත් ඒ අය කිව්වේ පිටරට වෙළඳපොලේ තියෙන මේ පොහොර ඒ අය දෙන මිලට මෙහි ගොවියන්ට ලබා දීමට හැකියාවක් නැහැ. පොල් කර්මාන්තයෙන් ඇමරිකානු $2 බිලියන ආදායමක් ඉපයීම ඉලක්කය බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. තැඹිලි අතුරු වගාවක් ලෙස නොව ක්‍රමවත් වගාවක් ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ව්‍යාප්ත කරන බව හෙතෙම පැවසීය. අපි පළවෙනි වතාවට බීජ පොල් පැල් තවන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ව්‍යවසායකින්ව තෝරාගෙන ඉඩම් තෝරාගෙන රජය බීජ පොල් 6000ක් රුපියල් 100ක පොල් ගෙඩියක වටිනාකම ලක්ෂ 6ක පොල් බීජ ලබා දෙනවා. මාස 6කින් පස්සේ අපි බයිබෑක් ක්‍රමයට මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා සිංහල අවුරුද්දට කොහොම හරි මේ පොල් තෙල් වල මිල අඩු කරගන්න, පොල් වල මිල අඩු කරගෙන ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය යහපාලන රජයේ ගනු ලැබූ අවිධිමත් තීන්දු තීරණ වර්තමානයේ උද්ගතව ඇති අර්බුද සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නයකදී පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ වත්මන් රජය යහපාලන රජයේ අවිධිමත් තීන්දු තීරණ නිවැරදි කරමින් සිටින බවයි. අභියෝගවලට මුහුණ දෙමින් රට සහ ජනතාව ජයග්‍රහණය කරා ගෙන යන බව අමාත්‍යවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ කොවිඩ් හමුවේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතු බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා. ගෑස් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ හැම දෙයකටම අපිට ඩොලර් අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ගිනි පොලියට අමුන්නාස සවරින් බෝන්ඩ් ගත්තින්ද තමයි අද මේ අර්බුදයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමාලා තමයි මේ විනාශයට වග කියන්නේ. මේකේ පැනලා යන්න බෑ. ඔබතුමාලාට දේශපාලන කතා කරන්න හරි ලේසි. හැබැයි ඔබතුමාලාගේ ආණ්ඩුව තමයි මේ රටේ ආර්ථික වර්ධන වේගය අන්තිම තැනට ගේන්නේ කියන්නේ. ඇෆ්ගනිස්තානෙත් එක්ක තරඟයකට ගිය අන්තිම පැත්තට ඔබතුමාලාගේ ආණ්ඩුව. කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා ඊ타මාත්ම දක්ෂ ලෙස එතුමා මේ හැම අභියෝගයකටම කිසිම ජනාධිපතියෙකුට එදා මහින්ද මහත්තයා තිබිච්ච අභියෝග වගේ තමයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝග තියෙන්නේ. ඒතුව බොහොම දේශපාලනීකරණයකට ලක් කරන්නේ නැතුව රට මුළු සමස්ත රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්ත නායකයෙක් ඉතිහාසගත වෙනවා. මේක අපි පිළිගන්න වෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථවලට අවශ්‍ය ඩීසල් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් ලබා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ. ලංගම ඩිපෝවලින් ඩීසල් ලබා ගැනීමට පෙර අදාළ බස් රථය විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන බවට සනාථ කළ යුතු වෙයි. මෙම අවස්ථාවේ රට මුහුණදී සිටින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සිළු දෙනා දැනුවත්ව සිටින බව විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්ය නලින් අබේසේකර මහතා පවසයි. මේ හේතුවෙන් දේශපාලන පක්ෂ භේද පසකලා රට ගොඩනැගීමට සිළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව හෙතෙම සඳහන් කරයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුවේදී ගනු ලබන තීරණ පිළිබඳ මහජනතාව දැනුවත් කළ යුතු වේ. සියලු පාලකයන් එම තීරණ ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව හෙතෙම පෙන්වා දෙයි. මේ ගැටලු ඉස්ත ගන්න එක තැනක වාඩි වෙන්න ඕන. අර අපි බුදුදහමේ ඒ කාලේ කතා කරා ධර්ම සංගායනාවක් පැවැත්වුවෝනේ. එකතු වෙලා කතා කරා විතරක් මදි. දැන් තිරමුගේ සාකච්ඡාවෙන් පස්සේ එනවනේ මෙන්න මේ කරුණු 16ක් කියලා හිතුවොත් ඒ කරුණු 16 කොහොමද ක්‍රියාත්මක කරේ? සති දෙකක් ඇතුළත මේ කරුණු 16 කරුණු කීයක් ක්‍රියාත්මක වුණාද? ඔන්න ඕක ලංකාවේ අපි දකින්න ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩක් සාකච්ඡා ඇති වෙනවා. මේ වෙලාවේ ඇති වී යුතුම සාකච්ඡාවක්. මේක අපි තාම හොඳ දෙයක් කියලා සලකන්නේ. හැබැයි වෙච්ච සාකච්ඡාවෙන් පස්සේ ඒ සකස් කරන අපි හිතමු කරුණු මාලාව ක්‍රියාත්මක කිරීම අපි දැන් ඉම්ප්ලිමන්ටේෂන් ප්ලෑන් එකක් තියෙනවද? ඒක ක්‍රියාත්මක කරන්නේ පිළිබඳ පසුබිමක් තියෙනවද කියලා විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන. ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක කිසිදු රටකට යුද්ධයේදී සහාය දීමට සූදානම් නැති බව රාජ්‍ය ඇමති ශහන් සේමසිංහ මහතා පවසයි. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් තුරන් කර ජනතාවට නිදහසේ ජීවත් වීමට අයිතිය ලබා දුන් රටක් ලෙස වර්තමාන රාජ්‍ය ලී වැකිරීම් වලට සහාය නොදෙන බව හෙතෙම සඳහන් කරයි. රුසියානු යුක්‍රේන යුද්ධය හමුවේ ඉදිරියේදී කුමන හෝ රටකට වත්මන් රජයේ සහාය දීමට සූදානම්ව සිටීද යන්න සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය. එක්සත් ජාතික පක්ෂය කොළඹ හයිඩ් පිටියේදී ලබන සිකුරාදා පස්වරු 3ට සත්‍යාග්‍රහ ව්‍යාපාරයක් පවත්වන්නේ කිසිවෙකුට අපහාස කිරීමට හෝ මඩගැසීමට නොවන බව එම පක්ෂයේ සභාපති වජිර අබේගුණවර්ධන මහතා පවසයි. අවිහිංසාවාදීව පවත්වනු ලබන එම සත්‍යාග්‍රහ ව්‍යාපාරයේදී රට ගොඩනැගීම සඳහා සිළු දෙනා අධිෂ්ඨානයෙන් සිදු කරන බව හෙතෙම සඳහන් කරයි. ඊට සහභාගී වන සිළු දෙනා සුදු ඇඳුමින් සැරසී පැමිණෙන්නේ නම් ඉතා වැදගත් බව සභාපතිවරයා පැවසුවේ ගාල්ලේ අද පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. කොළඹ 14 මෝදර උයන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සන්තකේ තබාගෙන සිටි සැකකරුවෙකු හා සැකකාරයන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු දෙමටගොඩ මෝදර උයන වැල්ලම්පිටිය හා ෆර්ගියුෂන් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙතේ. සැකකරුවන් මාල්ගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. එක්සත් ජනපත රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ට් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද හමුවීමට නියමිතව ඇත. ඇය නිල සංචාරයක් සඳහා ඊයේ දිවෙනට පැමිණියාය. අමරිකානු නියෝජිත පිරිස විදේශ අමාත්‍ය මහාචාර්ය ජේල් පිරිස් සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාද හමුවීමට නියමිතයි. ජේල් පිරිස් අමාත්‍යවරයා සහ නූලන්ට මහත්මිය විදේශ අමාත්‍යාංශයේදී අද පැවැත්වෙන එක්සත් ජනපද හවුල්කාරීත්ව සංවාදයේ 4 වෙනි සැසිවාරයේ සම සභාපතිත්වය දැරීමට නියමිතයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකට වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටා. අදම CIB එන්න. හිඟ ආදායම් බදු ගෙවීමට ගණදුනුකරුවන්ට ලබා දී තිබූ සහන කාලය දින 10කින් අවසන් වේ. කොවිඩ් වසංගත සමයේ ආදායම් බදු ගෙවීම පැහැර හරින ලද ගණදුනුකරුවන්ට ලබන 31 වෙනිදා දක්වා මාස 6ක සහන කාලයක් ලබා දී තිබුණේ. එම සහන කාලයේ අවසන් වීමෙන් පසු ආදායම් බදු ගෙවීම පැහැර හරින ගණදුනුකරුවන්ට එරෙහිව ආදායම් බදු පනත යටතේ දඩ අය කිරීමට හෝ නීති මගින් කටයුතු කිරීමට පියවර ගැනේ. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකට වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටා. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. පීපල්ස් ලීසින් ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසින් ශාඛාවෙන්. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. නේටෝ සමාජිකත්වය ලබා නොගැනීම පිළිබඳ රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි මහතා පවසයි. ඒ වෙනුවෙන් සටන් විරාමයකට එළඹීම, රුසියානු හමුදා ඉවත් කර ගැනීම හා යුක්‍රේනයේ ආරක්ෂාව පිළිබඳ සහතික වීම යන කරුණු රුසියාවට ඉදිරිපත් කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා අපේක්ෂා කරයි. රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මේ අතර යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියානු නායකයන් අපහසුතාවට පත් කිරීම සඳහා පියවර රැසක් හඳුන්වා දීමට දවල මන්දිර බලධාරීන් තීරණය කර තිබේ. මේ සඳහා ඇමරිකාවට හිතවාදී රටවල්ද සම්බන්ධ කර ගැනේ. මීට අදාළව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මෙම සති අන්තයේ යුරෝපයේ සංචාරයක නිරත වීමට නියමිතයි. රුසියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා එම රටවල් තවදුරටත් දිරිමත් කිරීම බයිඩන් මහතාගේ මෙම සංචාරයේ අරමුණයි. චීනයේ ෂෙන්ග්‍යාන් නගරයේ වසා දැමේ. එරට ජනගහනයෙන් මිලියන 9ක් පමණ ජීවත් වන ෂෙන්ග්‍යාන් කාර්මික නගරයෙන් කොවිඩ් ආසාදිතයන් 4700කට වැඩි පිරිසක් ඊයේ වාර්තා වී තිබේ. වැඩි පිරිසක් ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැළඳුණු අය බවට හඳුනාගෙන ඇත. මේ මාසයේදී චීනයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 30000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. පසුගිය දින 3 තුල පමණක් හමු වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12000 ඉක්මවයි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන BA2 මේ වන විට චීනයේ පැතිර යමින් පවතී. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. වීල් එකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න. පීපල්ස් ලීසින් ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසින් ශාඛාවෙන්. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. රත්ගම නගරය සංවර්ධනය කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මේ සඳහා මූලිකව ක්‍රියා කරයි. මෙයටතේ රත්ගම හරිත නගර සංවර්ධන හා ජලාපවහන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
එහි ඉදිකිරීම් සහ නිර්මාණ කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් සිදු කෙරේ. මේ සඳහා දල ව්‍යාපෘති ආයෝජනය රුපියල් මිලියන 1200ක් බව රාජ්‍ය ඇමති මොහන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න 1920 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රීඩා තරඟාවලිය සඳහා පිහිට වූ ක්‍රීඩා සංචිත අඛණ්ඩව පවත්වාගෙන යන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අභියෝග හමුවේ වුවද ඒවා අඛණ්ඩව පවත්වාගෙන යමින් රටට පදක්කම් ගෙනීම අපේක්ෂාව බව හෙතෙම සඳහන් කරයි. මේ අතර මෙවර ජාතික මහ ක්‍රීඩාවලදී තරඟ කිහිපයක් පළාත් මට්ටමින් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති නාමල් රාජපක්ෂ මහතා ඒ බව කීවේය. ඉතින් අපි විශ්වාස කරන අපේ පදක්කම් වලට මේ අවුරුදු 20කට විතර පස්සේ යන්න පුළුවන් කියලා ඒෂියන් ගේම්ස් වල ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වලටත් අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් මේ අභියෝග කාලයක් COVID-19 වසංගතයත් එක්ක සහ මේ තියෙන ආර්ථික අභියෝගයත් එක්ක ඒ මොන ආර්ථික අභියෝගයේ තිබ්බත් මේ ක්‍රීඩා සංචිත වලට අවශ්‍ය පහසුකම් ටික දීලා ඒ ජයග්‍රහණ වලට අපි අරගෙන යනවා. විශේෂයෙන්ම ක්‍රීඩා සංගම් වලට අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් ක්‍රීඩා ටික සංවිධානය කිරීමට වගකීම් බාර දෙන්න. මොකද අපිට ඕනේ ජාතික ක්‍රීඩා වල ජාත්‍යන්තර තරඟාවලිය වල නීති රීති වලට අනුකූලව පවත්වන්න. ඉතින් ඒ අනුව අපි අදාළ මව් සංගම් එක සාකච්ඡා කරලා තියෙනවා. අපි ජාතික ක්‍රීඩා වල කණ්ඩායම් තරඟ ටික පවත්වන්න එක් පළාත් මට්ටමින් ඒ සංගම් වලට වගකීම් බාර දෙනවා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. රජරට විශ්වවිද්‍යාලයේ මෙරට ප්‍රමුඛ පෙළේ මානව සම්පත් සේවා සැපයුම් සමාගමක් වන සෙනිට් බිස්නස් සොලියුෂන් සමාගම සමග අවබෝධතා ගිවිසුම් කරත් සන්තබයි. රජරට විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ උපාධිධාරීන්ට රැකියාව වෙළඳපොළට සරිලන දැනුම ලබා දීම මෙහි අරමුණයි. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරිණේ. රජරට විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු වලට මෙමගින් දීර්ඝකාලීන විසඳුම් හා ප්‍රතිලාභ හිමිවන බව විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මැනිකා ස්වර්ණාභරණ අධිකාරිය තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව මාර්ගගත ක්‍රමවේදයට මැනික් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් අද සිට හඳුන්වා දෙයි. දිවෙනි හඳුනාගත් තැපැල් කාර්යාල රැසක් මෙම වැඩපිළිවෙලට එක් කරගැනේ. මැනික් පරීක්ෂාව, ඡායාරූප පරීක්ෂාව, මිල සාකච්ඡා කිරීම සහ අලෙවි කටයුතු රේගුවද සම්බන්ධ කරගෙන ක්‍රියාවට නැංවේ. මැනික් අලෙවි කිරීම වේගවත් කිරීම මෙහි අරමුණයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්, වීල් පොතට එවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඉදිරි දිනවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ වායුගෝලීය තත්ත්වයක් පවතින බව කලුගුනිදා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු මැද නැගෙනහිර මධ්‍යම සමරගමුව හා ඌව පළාත්වල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් හම්බන්තොට සිට පුතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය. ප්‍රතිප්‍රකාශය අවසන් කිරීමට පෙර යලි සිරස්තල. සර්වපාක්ෂික සමුළුව ජනපති අගමැති ප්‍රධානත්වයෙන් දැන් පවත්වේ. එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම්වරයේ අද ජනපති හමුවේ. යලකන්නේ සඳහා ගොවීන්ට ජෛව දියර කාබනික පොහොර. පොල් කර්මාන්තයෙන් $2 බිලියන ආදායමක් ඉපැයීමේ ඉලක්කයක්. යහපාලන රජයේ ගනු ලැබූ අවිධිමත් තීන්දු තීරණ වර්තමානයේ අර්බුදවලට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් චෝදනා. විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ සඳහා ලංකම ඩිපෝවලින් ඉන්ධන. කොළඹ 14 ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකාරියන් 6 දෙනෙකු අත්අඩංගුවට. නීටෝ සමාජිකත්වය ලබා නොගැනීම සම්බන්ධයෙන් රුසියාව සමග සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනපති සූදානම්. ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරඟ කිහිපයක් පළාත් මට්ටමින්. අපගේ මෙම ප්‍රතිප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.